චිත්‍ර කලාවත් එක්ක එකතු වෙලා ඉන්න දුවා දරුවොත් එක්ක වැඩි හිටියොත් එක්ක අපේ දැනුම බෙදා ගන්න වැඩසටහනේ තවත් තැනක් අපි අලුත් තැනකට ඇවිල්ලා ඉන්නවා. අපි උත්සාහ කරනවා දවසින් දවස එහෙම වෙනස් තැන් වලට ගිහිලා එලිමහනට ගිහිල්ලා ඔබට ටිකෙන් ටික මේක සංකීර්ණ කරගෙන හොඳ චිත්‍රයකට යන්න පුළුවන් දේශායන මාධ්‍ය පේන්ටිං එකකට යන්න පුළුවන් තැනට මඟ පෙන්වන්න. සමහරුන්ට මේකේ වේගය වැඩි ඇති. සමහරලාට අපි වෙනත් channel වල දකින්න වැඩසටහන් වගේ චිත්‍රය අඳින ප්‍රමාණය අඩු වෙලා අපි බොහොම කතා බහ කරනවා. මා දැක්කේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඕන තරම් වැඩසටහන් තියෙනවා බලන්න පුළුවන් ආන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වෙලාවට චිත්‍රය අඳිනවා. එතන හොරයක් තියෙනවා. අපිට ඒක හරියටම ලැබෙන්නේ නැහැ. එම බලන් හිටියට එම පුළුවන් නම් අපි හැමෝම දක්ෂ චිත්‍ර ශිල්පීන් වෙලා මෙන්න හැට. එහෙම නැති නිසා තමයි මා උත්සාහ කරන්නේ ඒ ඉංග්‍රීසි මාධ්‍යට යන්නට බැරි සිංහල මාධ්‍යයෙන් අපි කරන සියලු අඩුපාඩු වැරදි අත්දැකීමෙන් ගුරු ජීවිතයේ අත්දැකීමෙන් හඳුනාගෙන ඒ ටික පැහැදිලි කරන ගමන් චිත්‍ර අඳින්න කියලා දෙන්න. ඒකට චිත්‍රය විතරක් නෙවෙයි ඒ චිත්‍රයේදී අපිට පොදුවේ සිද්ධ වෙන අඩුපාඩු සහ අපේ පෙළඹවීම වැඩි වෙන්නට උවමනා කරන රසඥතාවය වැඩි වෙන ඒ කරුණුත් එක තමයි අපි වැඩසටහන මෙතෙක් කරගෙන යන්නේ. මා අද උත්සාහ කරනවා භූමි දර්ශනයක් කොහොමද කරන්න කියන එක ඔබට ප්‍රායෝගිකව අත්දැකීම් ලබා දෙන්න. ලෑන්ඩ්ස්කේප් එකක් භූමි දර්ශනයක්. ඒකට අපේ විභාගයට ලියන දරුවන්ට උනත් පසුබිමට අවශ්‍ය වෙන දෙයක්. ඒකට ඒක මුහුදු බඩ පළාත්වල සීස්කේප් වෙනවා, මුහුදු දර්ශන වෙනවා, ගොඩබිම තියෙන තැන්වල ලෑන්ඩ්ස්කේප් වෙනවා, ගොඩබිම දර්ශනයක් වෙනවා. ඒක නිකන් කරන්නට බෑ. ඒ සඳහා අභ්‍යාසය වුමනයි. ඒ අභ්‍යාසය එලිමහනට සැබෑවට ගිහිල්ලා ඊට පස්සේ අපි ඇඳලා හුරු වෙලා ඒකත් එක්ක තමයි කරන්නේ. මම අද මතක දර්ශනයක් අඳිනවා. මතකේ ඒ කරන්නේ කල පුරුද්දෙන්. එතකොට අපි ඉදිරි දවසක මෙහෙම එකකට එලිමහනට යනවා කියන මතකයේ තියාගෙන මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. එතකොට අපිට පුළුවන් එහෙම දවසක ඔබට පහසුවෙන් එවැනි අත්දැකීමක් බෙදා හදා ගන්න. එතකොට අපි මතකයෙන් ලස්සන පරිසරයක් හදා ගන්නත් පුළුවන්. ස්වභාවික පරිසරයේ ඉක්මවා ගිය ඒ ස්වභාවිකත්වයට හානියක් නොවන අලුත් ලස්සන තැනක් අපිට මතකයෙන් අඳින්න පුළුවන්. හැම වෙලාවෙම ගස් කොළන් ඒ පරිසරයේ බලබලා නෙමෙයි අපි මතකයෙන් අඳින්න ඕනේ. නිවැරදිව අඳින්න තමයි අපි එලිමහනේ බලලා අඳින්නේ. ඒක දැන් කුඩා කාලේ ඉඳලා අපි හුරු වෙන්න උවමනා දෙයක්. මම ඉදිරි වැඩසටහන ටික එක කියලා දෙන්නම් අවශ්‍ය කරන දේවල් එක. කඩදාසිය මම මෙහෙම මාස්කින් ටේප් එකකින් ඩ්‍රොයින් බෝඩ් එකට රඳවා ගත්තා. සලකුණු කරගන්නවා. පැන්සලෙන් පොඩි ප්‍රමාණයක් වුමනා කරන්නේ පාට කරනවා නම් ඒ හින්දා ඉතා ඉක්මනින් උත්සාහ කරනවා නම් ගොඩනැගිල්ලකුත් එක්ක අපිට භූමි දර්ශනයක් මේව අඳිද්දී ඇඳලා හුරු වුණාම අර පර්ස්පෙක්ටිව් ඒ දේවල් එක්ක අපිට පුළුවන් නිවැරදිව ඇඳ ගන්න. මා හිතනවා වැවක් අයිනක ජලාශයක් අයිනක අපිට ගිහිල්ලා විවේකය ගත කරන්න පුළුවන් සුන්දර පොඩි හෝටල් කෑල්ලක් තියෙනවා. ඒ වගේ තැනක. ඒකට පහලින් වැව හරි ගඟ හරි ගලාගෙන යන්නේ අපිට එතන බලන්න පුළුවන්. ඒක සරල ගොඩනැගිල්ල කොටසක කැලෑවෙන් වැහිලා ගියේ කැලෑ මැදට ගිහිල්ලා අපිට නරඹන්න තියෙන තැනක් බැල්කනියක් එක්ක එන තිබුණා. මම මේ හිතලා පරිසරයක් හදාගන්න. සමහර දේවල් අපිට හිතේම වෙන සුන්දර තැන් සබෑ ලෝකේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට පුළුවන් අත්දැකීමෙන් මේ දෙයක් හදාගන්න. ඒතර ඡායාරූප ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න වෙලාවට එයා එතන තියෙන ගහක් කොළේ පරිසරයත් එක්ක කඩදාසිය බෙදෙන හැටි, ගස් කොළන් වලට ලයිට් කන් වලට බෙදෙන හැටි, ඒවා කොච්චර ප්‍රමාණයකින් දහුව වෙන්නේ එහෙම නැත්නම් අපි වගේ කැමරාව අහුවෙච්ච තැනින් ඡායාරූපය ගන්න නෑ. ඒ වගේ අපි චිත්‍රය අඳිනකොටත් ඒ අදාළ ලස්සනම තැනට ඒ දේවල් යොදා ගන්න අත්දැකීම ලබා ගන්න ඕනේ.
මේ ගඟයිනේ ගහක් තියෙනවා. ගල් පාර තියෙනවා. එතනට යන්න පුළුවන් මේ උඩ ආයට පාර. ගස්කොළන් වලින් වැහිච්ච පුංචි ලඳු කැලා පරිසරයක එතන මේ හරියට එන්න පුළුවන්. එතන මෙතන ජලාශය. ජලාශය වුණාම මෙතනට එන ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි මෙහෙන් දාන පුංචි පාලමක්. ඒතර මේකේ ජල මට්ටම මෙතනින්. ඊට පස්සේ ආපහු එයා පැත්තේ පුංචි දූපතක් කොට නැගිල්ලක් මේක මැදට වෙන්න තියෙන්නේ. අපි හරියට හදා ගන්නවා. පාලමෙන් ගොඩ වෙනකොට මේ පැත්තේ තියෙනවා ගොඩ බිම. එකසි ගස් කොළන් ඈත. පොඩි ගොඩලි තත් එක්ක ඈත ගස් කොළන් එක්ක අහස. මන් දවසක් කිව්වා ජලාශයකට අවුව වැටෙන්න කලින් ගොඩබිමට අවුව වැටුනම ඒ තියෙන දර්ශනය ලස්සනයි කියලා. එතකොට තමයි ඒක තමයි ජලාශය ඇතුලේ පේන්නේ. එහෙනම් ඒ උඩින් තියෙන එක තමයි පහළ පේනකොට ලස්සන. අපි ඒකට අවස්ථාව දෙනවා. ගස් පේනවා, මෙතන ගහ තියෙනවා. වර්ණ කරද්දී ඔබට තේරෙයි. ඒකට ඒක මේ හරි ඈතින් ඈත දර්ශනය දෙන පොඩි කඳු වැටයක් තියෙනවා. මේකේ කොළ හිම නොදාගත්තත් අපිට පෙන්සලෙන් එක පාර කරගන්න පුළුවන්. ඒක කරලා අවසන් මේක පාළුයි. ලෑන්ඩ්ස්කේප් එක පාළුයි. ඇයි පාළු? මේකේ කවුරුත් නැහැ. කාත් කවුරුවත් නැති තැනක එහෙම දර්ශනයක් ඇන්නම් වුණාම ඒකේ අර අපි කියන්නේ මූසල ගතියක් අන්න එහෙම තියෙනවා. ඒ හින්දා අපි ඒකට කවුරුන්ව යොදන්න ඕන. සතෙක්, මිනිස්සෙක් එහෙම හොඳ දර්ශනයකට අපි ඒ හින්දා අපි මෙතනට වඩා හොඳයි වැව වැඳ බෝට්ටුවක් දාලා බෝට්ටුවෙන් යන කෙනෙක් වගේ අපි දාමු. වතුර කැළඹිලා යාරේ ටික අහබල් ගාගෙන බෝට්ටුවෙන් යනවා. මෙතනත් ඉන්න පුළුවන්. හෝටලේ බැල්කනියේ ඉන්න පිරිස ඈතින්. මේ ඈතින් ඉන්න පිරිස කියන එක මිනිස් රූප කියන එක දියසායෙන් වල හරි ලස්සනයි. ඒ හින්දා මම දවසක් වෙනම ඈත ඉන්න මිනිස් රූප දර්ශනයක් ඇඳලා පෙන්නන්නම් ඔබට. අපි ස්කෙච් කරගෙන ඉවරයි. වර්ණ කරන්න යමු. ගාලෙන් ගත නොකර අපිට දැන් මේක කොතනින්ද පටන් ගන්නෙ? එහෙම නිශ්චයක් නැහැ. අපිට පුළුවන් වැඩි ප්‍රමාණයක් වතුර රඳවලා කඩදාසිය තෙමා ගත්තා. මෙයක් කියන්න දියසා මාධ්‍ය මාධ්‍යෝ වැඩසටහන් නරඹනවා. ඒක කරද්දී බටහිර පන්නයක් තියෙනවා. බටහිර ආරක් තියෙනවා. බටහිර චිත්‍ර ශිල්පීන්, යුරෝපා චිත්‍ර ශිල්පීන් බොහෝ වෙලාවට පාට කඩදාසියට යොදලා වොෂ් කරලා දියසායම් ගතිය ඒ ටෙක්නික් එක ගන්න. අපේ රටේ ජී.එස්. ප්‍රනාන්දුලා, එම්.ඩී.එස්. ගුණතිලක වගේ ශිල්පීන් අපිට දේශීය වෙච්ච ශෛලියක් හදලා තියෙනවා. අපි බොහොම වතුර තියෙද්දි මේකේ ඇදලා චිත්‍රය මතු කරගන්න. ඒක හරි ලොකු හැකියාවක්. ඒක අරකට අපිට හෙමින් කරන්න පුළුවන්.
කුඩාවට ඇඳලා හොඳට ඩීටේල් කරලා ඒ වතුර ප්‍රමාණය අපි පෙන්වන්නේ වෙන ක්‍රමයකට. අපේ එහෙම නෙවෙයි. මම කතාකයි ගුණතිලක එහෙම අඳිනකොට තෙත තියෙද්දි ඒක වේලෙන්න කලින් ඒක උඩ වේගෙන් ඇඳලා චිත්‍රය මතු කරගන්න. ඒකට ඒකෙන් ඉතින් මොකද වෙන්නේ කියන එක හොඳ දැනීමක් අවබෝධයක් තියෙන ශිල්පියෙකුට ඇරෙන්න ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි මම මේ වතුර යොදාගත්තේ. අපිට අර විදියටත් ආකර්ශනීය දියසෑම් චිත්‍රයක් දවසක කර පෙන්නන්න. ඒක පහසුවෙන් කරත හැකියි. ඊට වඩා අපි හොඳ අපිට අපේ රටට කියලා දේශීය විදියකට කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා ඒකට අපිට පුළුවන් කොපි කරන්න. චිත්‍රයක් කොපි කරන එක වරදක් නෙමෙයි. කොපි කිරීම හොඳයි. කොපි කිරීම වරදක් වෙන්නේ කොපි කරලා ඒක තමන්ගේ කියලා තමන් හරි ලොකු නිර්මාණ ශිල්පියෙක් කියලා ඒක ඉදිරියට දාන එක තමයි හොඳ නැත්තේ. කොපි කරලා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ දෙයක් කරන්න ඕනේ. ඒ හැකියාව කොපි කරනකොට අර හැකියාව තමන්ට එනවා. එතකොට ඒකත් එක්ක අපි හදා ගන්න ඕනේ අපිට වෙන් වෙච්ච ක්‍රමයක්. අපිට තියෙන්නේ හොඳ කීප දෙනෙක්ගේ දේවල්. හොඳ පිරිසකගේ කීප දෙනෙක්ගේ වඩා හොඳ ලක්ෂණ එකතු කරලා සම්මිශ්‍රණයක් කරගත්තා නම් අපිට හොඳ නිර්මාණශීලියෙක් වෙන්න පුළුවන්. ඒක දැනගෙන ඉන්නේ නැතුව පුළුවන්. දියසෑම් චිත්‍රයක මා හිතනවා අද දවසේ හොඳට ඒ ගලාගෙන යන ස්වභාවය චිත්‍රයේ පේනවා. හොඳට ආවරණය වෙන්නේ නැහැ. අපිට එතනින් පහළට යන්නත් පුළුවන්. මේ තියෙන ජලාශය කිසි ගැටලුවක් නැහැ. මේකට අහස පේනවා. ඒතර දියසෑම් චිත්‍රයක් කරනකොට එහෙම ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. විශාල වෙලාවක් ගත වෙනවා නම් ඒකේ වැරද්දක් තියෙනවා කියලා තේරෙනවා. අපි එක තැන ඉන්නවා නම් අපේ පාටවල පාට මැරෙන්න තියෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මේයි වඩා වැදගත්. දියසෑම් භාවිතා කරනවා නම් මේ තෙත තිබ්බනම් මේ තෙත තිබ්බ තැන ඉක්මනින් ඇඳලා අවසන් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන කටයුත්තේ තේරුමක් නැතු වෙනවා. ඒ හින්දා අපි මෙතන දැන් වතුර යොදාගත්තා නම් මෙච්චර විශාල ඉඩකට අපි ඉක්මනින් මේක අවසන් කරගන්න ඕනේ. ඒ නිසා අපි අඩිසර වෙන්න ඕනේ සහ ඉක්මනින් වර්ණ යොදලා අපිට පුළුවන් මේ තෙත ගතිය ප්‍රයෝජනයට අරගෙන අපේ චිත්‍රය අලංකාර කරගන්න. රළු මතු පිටක් තියෙන කඩදාසියක ඒ වතුර වැඩි ප්‍රමාණයත් එක්ක පොද වෙලා යන ආකාරය
පෙන්සිලේ දැන් වැඩි ප්‍රමාණයක් අපි වර්ණ යොදාගෙන තියෙනවා. හොඳට තෙත ගතියක් තියෙනවා. මේකට බලපාන දවසේ තත්ත්වයේ කාලගුණ තත්ත්වය වටපිටාවේ තියෙන අද හොඳ උණුසුම් කාලගුණයක් තියෙන නිසා අපිට වතුර ගොඩක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. වැසි දවසක තෙතමනේ දවසක අපි මෙහෙම පාවිච්චි කරොත් අපිට ලැබෙන වෙන ප්‍රතිඵලයක් කඩදාසිය වේලෙන්නේ ගලාගෙන යනවා වැඩි. ඒ හින්දා අපිට චිත්‍රය අදෙද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් විභාගයකට දන්නවනේ දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාග කාලේට හොඳ සීතල ඇස්ස කාලේනේ. දැන් මේ වෙනස් වුණාට විභාගයේ තියෙන කාලයනේ වෙනස් වුනේ. එතකොට ඒ වගේ කාලයක අපි මීට වඩා අඩුවෙන් වතුර පාවිච්චි කරන්න ඕන කියලා සැලකිලිමත් වෙන්න ඕන. එතකොට මේ එහා පැත්තේ කඳු වැටිය පාලමක් ඊට පස්සේ ජලාශය ඒ ටික තියෙන්නේ අපි පාලමට එහා පැත්තේ වැටියත් එක්ක පරිසරයත් සලකුණු කරගත්තා. වතුරේ අර තියෙන හැම එකම ඒ විදිහට ආපහු යට පැත්තේ පෙනෙන්න ගන්නවා. වතුර පේනවා. ඒ පේන්නේ හෙලවිලා. දැන් මෙතන අර අපි සාමාන්‍ය හොඳ ලස්සන දර්ශන දැකලා ඡායාරූප දැකලා පුරුදු අයට මෙතන මොකක් චිත්‍රයක් නැහැ වගේ දැනෙන්න පුළුවන්. ඒකට ඇස හුරු කරගන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන අභියෝගය දියසායම් චිත්‍රයට ඒ රසවින්දනයට හුරු කරගන්න එක. අපි හුරු වෙලා තියෙන්නෙම දැන් ගොඩක් දෙනෙක් ඡායාරූපයක් ඇඳම කැමරා ශිල්පියෙක් ගත්තේ ප්‍රින්ට් කරපු ඡායාරූපේ වගේම තියෙනවා තමයි ලස්සන කියලා කොටසක් හිතනවා. එහෙනම් දන්න අය දන්නවා මේකට පැන්සල පින්සල ඒ පාවිච්චි කරපු ටෙක්නික් තාක්ෂණයත් එක්ක තමයි චිත්‍රයක වටිනාකම ලස්සන තියෙන්නේ කියලා. අපිට දැන් පුළුවන් හෙමින් කරන වැඩවලට යන්න චිත්‍රයේ සෑහෙන ප්‍රමාණයක් අපි යොදාගත්ත නිසා ගොඩනැගිල්ලට එහා පැත්තෙන් ගස් කොළන් තියෙනවා. හෝටලයක් නිසා අපිට ඒක ලස්සන ගහකොළ වෙන්න පුළුවන් මලින් පිටලා ගියේ. ඒ වර්ණයේ තියෙන ප්‍රභේද කලර් ටෝන්ස් පාවිච්චි කරනවා ඊළඟට අපි මේ චිත්‍රය මතු කරගන්න. එතකොට ටිකෙන් ටික අපි කලින් යොදපු වර්ණත් එක්ක අපි
කොනක ඉඳලා අපි යමක් ඇඳගෙන එනවා වෙනුවට ඒ ඇතුලෙන් වර්ණ ඉතුරු වෙනවා. ඒ ඉතිරි වෙලා අපිට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දෙනවා. අපි කලින් දාපු පාට වලින් අපිට හදලා දෙනවා ඒ ගස් කොළන් පරිසරය තිබුණ හැටි. ඈත කඳු වැටිය අපි එක වතාවක් වර්ණ කාණ්ඩයක් තිබ්බා. දැන් මේ පාලම උඩ පාලමේ කවුරු හරි ගියොත් ඒකත් වතුරේ පේනවා. දැන් මේ කඳු වැටිය වතුරේ පේනවා. අපි ඒ කුඩා මිනිස් රූපය පැන්සලෙන් ඇඳගත්තේ නැහැ. බෝට්ටුව ඒ මිනිස් රූප ඒවා පැන්සලෙන් ඇඳගන්නේ නැතුව අපිට පුළුවන් හුරු වුණාම අදාළ තැන් වලට අපේ චිත්‍රය ලස්සන කරගන්න කියලා පෙන්න මිනිස් රූපය යොදා ගන්න. Kan තියෙන බෝට්ටුව ඒ තියෙන කෙනෙක් මේක තරමක් ඩ්‍රයි බ්‍රෂ් පාරක්. අපි ඉගෙන ගත්ත පින්සල් පාරවල් වලින් දෙත මත අදින එකක්. පාලම උඩ ඉඳලා පහළ
ලස්සන බලන්න කෙනෙක් ඉන්නවා. එයාලා පේනවා වතුරෙන්. ඒකෙන් පහළ වතුර මත පාලමේ යටපැත්ත තමයි පේන්නේ. හොඳට අඳුරු වෙලා යටපැත්තට එළිය වැටෙන්නේ නැති හින්දා ජලතලයේ මත පාලමේ යටපැත්ත පේන්න පුළුවන්. ඊට පස්සේ එළවෙලා වතුර පේනවා. හෝටලේ දඬුවට බැල්කනිය නාපා බැල්කනිය අපිට දැනෙනවා චිත්‍රය ටික ටික මතුවේගෙන ඉන්නේ. තව තියෙනවා ගොඩක්. හැබැයි අපි මේ පැත්තේ ඈත ගස් කොළන් කඳු වැටියත් එක්ක ආසන්නයේ තියෙන ගස් කොළන් ටිකේ අර පැචස් විතරයි තියන්න තියෙන්නේ. මේක මතු කරගන්නවා ඒ තලය දැන් මෙතනින් ආරම්භ තිබුණාට පස්සේ ජලතලය
චිත්‍රය අවසාන වෙගෙන එනකොට අපි ටිකෙන් ටික තද වර්ණයට ජලය අඩුවෙන් පාවිච්චි කරගෙන පුළුවන් මතු කරගන්න. මේ කාල වේලාවත් එක්ක මෙහෙම කරාට තව චුට්ටක් මේක අපිට වර්ණත් එක්ක වැඩ කරගන්න පුළුවන් තෙතමනේ තියෙනවා චිත්‍රයක් නිමා වෙන තුරු. ඒකට සාමාන්‍යයෙන් විනාඩි 45ක විතර ඒකට චිත්‍රයක් අවසන් කරගන්න පුළුවන් නම් ඒ ගහ තියෙන්නේ අපිට හෝටලයට ඉදිරියේ. ඒ නිසා ඒව වැහිලා යන්න පුළුවන්. මම චිත්‍රය අවසන් කරන්නම්. මේ අසල ළඟ ඉන්න තවත් මිනිස් රූපයක් එක්ක මෙතන ළඟට ඇවිත් ඉන්න මේ විදිහට අපිට පුළුවන් භූමි දර්ශන චිත්‍රයක් ලෑන්ඩ්ස්කේප් එකක් කෙටි කාලයක් ඇතුළත ඇඳලා අපි මේව අඳින එකෙන් ලොකු හුරුවක් එනවා. ගස් කොළන් වටපිටාව පරිසරය ඒ හැම දෙයක්ම අපිට කොහොමද ඇඳගන්නේ කියන එක. ඒතර දියසායන් වල නිතර අභ්‍යාස කරලා ඒ අසුරෙන් ඕනේ මේක ඇතුලේ පාට හැසිරෙන හැටි තේරුම් ගන්න. එහෙම නැතුව අර බටහිර ක්‍රමයට සරල විදියට අපි පුංචි පින්සල් පාරකින් වොෂ් කරලා පෙන්නලා එහෙම කරන විදියට වඩා මේක මට හිතෙනවා හොඳයි. ටිකක් අපිට වඩා දියුණු දේශ මාධ්‍ය හැසිරීමක් හැටියට හොඳ භූමි දර්ශනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. අපි ඉදිරියේදී ඔබට තියෙන ගැටලුවත් එක්ක මේ වැඩසටහන එක තියෙන ගැටලුවත් එක්ක කතා බහ කරලා
ඒවටත් පිළිතුරු ලැබෙන විදිහේ වැඩසටහන් කීපයක් සංවිධානය කරගමු. බොහොම ස්තුතියි.